ආයිබෝවන් මම ලක්ෂේන නායක සිංහ ලග්න හිමියනි ඔබගේ ජීවිතය සංසාර චක්‍රයක් නම් රවුමක් නම් මේ රවුමේ නිමක් නැහැ කෙලවරක් නැහැ සංසාරේ ඔබට යන්න සිද්ධ වෙනවා මේ ජීවිතය තුළ ඔබ ගෙන ආපු කර්මය සංසාරය තුළ ඔබ ගමන් කරන ආකාරය ගැනයි මම මේ කියන්නේ මේ වරක් දෙවරක් නෙමෙයි තුන් වරක් විතර හොඳට අහන්න ඕනේ ආලා ඔබගේ පහුගිය අත්දැකීමුත් එක්ක මේව ගලප ගන්න. එතකොට ඔබට නිවැරදි වෙලා ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මාර්ගය ඔබලාට ලැබෙය යන්න. ඒ වගේම සිංහ ලග්නෙමි ඕනම කෙනෙක් මෙය අහද්දී මේක මේ මං ගැනමයි කියන්නේ කියන හැඟීම එන විදියට තමයි මම මේක සම්පාදනය කරලා ඔබ වෙත තබන්නේ. එහෙනම් අපි යමු සිංහ ලග්න හිමියනේ. මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියන්ගේ ඉගෙනීම, ක්‍රීඩාව, කලාව. ඒ ගැනයි මම මේ කතා කරන්නේ. ආදරය ගැන, ඔබගේ දරුවන් ගැන මම මේ කතා කරන්නේ. ඔබගේ කලාව පිළිබඳ තියෙන හැකියාවන් ගැනයි මම මේ කතා කරන්නේ. පළමුවෙන්ම ඔබ එහි තුල රසවත්ව, අර්ථාන්විතව අනිකාට රිද්දන්නේ නැතුව ඇඟට දෙන ආදරයක් කරන්නත් ආදරය ලබන්නත් හිමිකම තියෙන කෙනෙක්. හරිම බුද්ධිමත්, හොඳ නුවණ ඇත්තෙක්. ආදරවන්තිය සෙවීමේදී රූපයට, ලස්සනට වැඩි ප්‍රමුඛත්වයක් ඔබ දෙනවා. ආදරවන්තයෙක් ඔබ සොයද්දී කඩවසම්කමට, ලෙන්ගතුකමට වැඩියෙන් මුල් තැනක් දෙනවා. ආදරයේදී අනිකා තමන්ගේ ආදරය ගැන විමසන තෙක් බලා සිටිනවා. ඉගෙනීමට දක්ෂයි. ක්‍රීඩා කෞශල්‍යයෙන් යුක්තයි. කලා කටයුතු වලට, සංගීතයට, චිත්‍ර ඇඳීමට, සංගීතය සංයෝජනය කිරීමට, නැටුම් වලට ඔබට දක්ෂකමක් පවතිනවා. තමන් දන්න දේ අන් අයට තේරෙන පරිදි විස්තර කර දීමට, පැහැදිලි කර දීමට ඔබ දක්ෂ වෙනවා. තමාට ලෙන්ගතුකම දක්වන්නන්ට වඩා ඔබ ලෙන්ගතු වෙනවා. ඉගෙනීමට ඔබ ධෛර්යමත් වෙනවා. ඉගෙන ගන්න කාලේ ශිෂ්‍ය නායක පදවි වලට ඔබ ප්‍රිය කරනවා. ඒ සඳහා ඔබ යෝග්‍ය කෙනෙක්. ඉගෙනීම, ක්‍රීඩා, කලාවේදී, ආදරයේදී තම ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ඔබට කටයුතු කරන්න පුළුවන්. ගුරුවරුන්ගේ උපකාර ලබන කෙනෙක් ඔබ. සිතින්, ක්‍රියාවලින් ඔබ උසස් කෙනෙක්. ඔබ ඉගෙන ගන්න කාලය තුල තම පාසල් මිතුරන්ට, ගුරුවරුන්ට හරිම කරුණාවන්තකම දක්වන අයෙක්. තම පෙම්වතියට, පෙම්වතාට, ශිෂ්‍ය වූ මිතුරන්ට අනුකම්පා කරනවා. පාසල්, ක්‍රීඩා, කලා කටයුතු වල, පාලන කටයුතු වලට ඔබ ඊටාම සුදුස්සෙක්. පාසල් මිතුරන් අතර, ක්‍රීඩා කරන මිතුරන් අතර, කලාවට සම්බන්ධ මිතුරන් අතර ගුරුවරුන්, බුද්ධිමතුන් ඉදිරියේ එවැනි සමාජයේ ඔබ කැපී පෙනෙන තත්වයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. තමා කුමන තත්වයක පැලැන්තියක ඉපදුනත් තමා එතන ප්‍රධානියෙක් ලෙසට, ප්‍රධාන පන්තියේ අයෙක් ලෙසට ඔබ විද්‍යාමාන වෙනවාමයි. පාලනයේදී ඔබ ඊට කරුණාවන්තයි. පහත් අයට අනාදරය කිරීම, පහත් අයට නොසලකා හැරීම, පහත් ලෙස සැලකීම ඔබ අගෞරවයක් ලෙස සලකනවා. පියාට හිතවත් වෙනවා. ස්ත්‍රී අයෙකුගේ කේන්ද්‍රයේ රවි සිංහ රාශියේ සිංහ නවාංශිකයේ සිටිනවා නම් තම ආදරවන්තයාවම යහපත් ලෙස විවාහ කර ගැනීමට ඔබට කර්මය ඉඩ දෙනවා. ධෛර්ය සම්පන්න එඩිතර ස්වාමියෙක් එතකොට ඔබට ලැබෙනවා. එලෙසම තම පෙතම ආදරවන්තියම තම විවාහව සහකාරී කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඇය එඩිතර ස්ත්‍රී ලාලිත්වයේ ඇති ධෛර්ය සම්පන්න කාන්තාවකුත් වෙනවා. දැන් මම කිව්වේ ඔබගේ උපන් කේන්ද්‍රය තුල රවි සිංහ රාශියේ සිංහ නවාංශිකයේ සිටියොත් වෙන දෙයක් විතරයි. එතකොට කර්මය ඉඩ දෙනවා ඔය මං කියන ආකාරයෙන් ඔබගේ පෙතන විවාහයම, පෙතම ආදරයම විවාහයෙන් කෙලවර කර ගැනීමට. සිංහ ලග්න හිමියා යම් දෙයකට
උපන් ශූරත්වයක් ඇති අයෙක්. සියලු විද්‍යාවන්හි නිපුණත්වයක් තියෙනවමයි. සිංහ ලග්නෙහි ඔබට කඩිසර නුවණ ඇති ධාර්මික අයෙක් ලෙස ඔබ අන් අය අතරේ පිළිගැනීමට ලක් වෙනවා. සිංහ ලග්න හිමියනි දැන් මම මේ කතා කරන්නේ ඔබට ඇතිවන බාධක ගැටලු නැන්දමාම ණය ගනුදෙනු මෙහෙකරුවන් තමා යටතේ ඉන්න සේවක සේවිකාවන් පිළිබඳ කරුණයි. සිංහ ලග්න හිමියන් පළවුණු පියවර එළියට තබද්දිම ගැටලු බාධක සතුරුකම් වලට ගොදුරු වෙන්න පුළුවන්. එයින් ගැලවීමට ඔබට තියෙන්නේ 50%ක වාසනාවක්. ගැටලු බාධක හමුවේ කෙසේ ගැලවෙනවද කියා තීරණ ගැනීමේදී ඔබ තුළ දෙගිඩියාවක් හටගන්නවා. ගැටලු බාධක රෝග තත්ත්වයන් හා සම්බන්ධ කරුණු වලදීත් මේ දෙගිඩියාව ඔබ තුළ පවතිනවා. සතුරන් හමුවේ බාධක ගැටලු හමුවේ රෝග බාධා හමුවේ ඔබ තැති ගන්නවා. කලබල වෙනවා. තම මෙහෙකරුවන් යටත් සේවකයන් නිවැරදි ලෙස පාලනය කර ගැනීමටද ඔබ අසමත් විය හැකියි. නැන්දමාම නිසාද ඔබ පාඩු සිදු කර ගන්නවා. ණයට දුන්නොත් ඒ මුදල නැවත ඔබට ලැබෙන ගතිය අඩුයි. මේ සියල්ලටම හේතු වෙන්නේ එක්කෝ ඔබ තුල ආත්ම විශ්වාසය අඩුකම නැතිනම් ගැටලු බාධක නැන්දමාම සේවක සේවිකයන් හමුවේ ඔබ වැරදි තීන්දුව වලට බැසීමේ දෝෂයක් නිසා හෝ වෙනයම් කුමන හෝ කරුණක් නිසා වැරදි උපදෙස් ලැබීම නිසා හෝ එම ගැටලුව බාධකය රෝගී තත්ත්ව එක් ක්‍රමයකට පාලනය කරගෙන ඉදිරියට යාමට ඔබට නොපුළුවන් වෙනවා. බොහෝ විට මෙහෙකරුවන් තමා යටතේ සිටින අයගෙන් පාඩු විදීමටත් රැවටීමටත් සිදු වෙනවා. ඒ නිසාම ගැටලු බාධක රෝග තත්ත්ව තුළ ඔබ තවත් ඔබට වඩා දැනුම තියෙන හොඳ අයෙකුගේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශික්ෂණයට ඔවුන්ගේ සුපරීක්ෂාකාරීත්වයට ඔබ භාජනය විය යුතුමයි. ඒ තුල තමයි ඔබට මේ සියලු කටයුතු වල සාර්ථකත්වය, නිවැරදි බව, සහනය ලබා ගන්න පුළුවන් වෙන්නේ. නැන්දම්ම මාමණ්ඩි සමග එකට වාසයට සුබ නොවේ. මුදල් පොලියට දීම, බඩු ණයට දීම ඔබ බංකොලොත් කරනවා. බාධක ගැටලු රෝග තත්ත්ව නිසා කලකිරුණු ස්වභාවයකට ඔබපත් වෙනවා. මොන ගැටලුවක් ඔබට කතාවක් තිබුණත් කාටත් ඔබ එකසේ කටයුතු කරන කෙනෙක්. සමහර විට ගැටලු විසඳීමේදී එවැනි කටයුතු වලට යෝග්‍ය නැති කෙනෙක් ලෙසද ඔබ පෙනෙන්න පුළුවන්. හැබැයි ඒ ගැටලු බාධක හා සේවක සේවිකාවන් ණය ගනුදෙනු නැන්දමාම සම්බන්ධව ප්‍රශ්න වලින් විතරයි. මේ සියල්ලටම හේතු වීමට ඔබේ නොසලකලිමත් කමක්ද හේතු විය හැකියි. යටිබඩ ගර්භාෂය ආශ්‍රිත වේදනාගෙනද රෝග තත්ත්ව වරින් වර මතු කළ හැකියි. හැබැයි සිංහ ලග්න හිමියා සතුරන් ඉදිරියේ දන නමන්නේ නම් නැහැ. ඔබට සතුරන් යටපත් කර ගැනීමේ නිර්භීතකමක් තියෙනවා. ඒ නිර්භීතකම ඔබට එන්නේ ඔබගේ නුවණ බුද්ධිය තුලින්. ඔබට සියලු සතුරන් මිතුරන් බවට පත් කරගන්න පුළුවන්. ඔබට විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ලෙන්ගතුකම සහ තැන්ට සුසු නොවැනි වැඩ කටයුතු කිරීම හේතු කොටගෙන ඔය ගැටලු විසඳ ගන්න. හැබැයි ඒ විසඳ ගන්න ඕනේ තමාම තමයි. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනි. ඔබගේ විවාහව සහකරු සහකාරිය ගැන, බිරිඳ ස්වාමියා ගැන, හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලදී ඔබට හම්බෙන හවුල්කරුවන් ගැන. ඒත් එක්කම ඔබගේ ජීවිතයේ සියලු දේවල්හි ස්ථීර තත්ත්වය ඇති කරන තත්ත්වයන් පිළිබඳවයි මම මේ කතා කරන්නේ. මෙතන මහ ජනතාවගෙන් ලැබෙන ප්‍රසාදය, න්‍යායින්ගෙන් ලැබෙන සහයෝගයද මේ සියල්ලම අඩංගු වෙනවා. එක විදිහකින් මම මේ කතා කරන්නේ ඔබගේ සූරත්වය ගැන. හොඳින් අහන්න. මන්ද සිංහ ලග්න හිමියන්ට කර්මය විසින් වරද්දන තනි කරන ස්ථානය මෙයයි. විවාහය කල්පසු විය හැකියි. සමහර විට විවාහව නොවී සිටීමටද හැකියි. විවාහ වුණත්
සමගිව වැඩ කරන්න බැරි බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබීමට ඉඩකඩ තියෙනවා. විවාහය බිඳී යාමටද කර්මය මඟ පෙන්නනවා. මහජන ප්‍රසාදයට ඒ වගේම සමාදානයට කැමති හිතවත්කම ඇති තම ස්වාමියාට බිරිඳට අවශ්‍ය තැනදී ඔළුව පාත් කර ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් ගතියක් ඔබට තියෙනවා. සමාජය තුල ඔබ වඩා සංවරව හැසිරීමට ඒත් එක්කම ප්‍රිය නිර්හංකාරකමක් තියෙන නිසාම සිංහ ලග්නෙහි පිරිමි ඔබට ස්ත්‍රී පක්ෂයේ සමග වැඩි ආශ්‍රයක් ඇති වෙනවා. ස්ත්‍රීන් ඔබට වැඩි ප්‍රේමනාපයක් දක්වනවා. ඒ ඔබ තුල පවතින කුමක් හෝ දක්ෂකමක් නිසාමයි. හැබැයි ස්ත්‍රීන් ඉන්නේ දක්ෂකමින් ප්‍රයෝජනය ගන්න මිසක් ඔබට උදව් කරන්න නෙමෙයි. සිංහ ලග්නෙහි ස්ත්‍රීන්ට පිරිමි පක්ෂයේ සමග වැඩි ආශ්‍රයක් ඇති වෙනවා. මොකද ඔබ දැකුම් කලුයි. ඔවුන්ගේ ඔබ ඇයගේ තියෙන මොකක් හෝ විශේෂ ගුණයක් දක්ෂකමක් නිසා ඵල ප්‍රයෝජන ලබන්නයි යන්නේ. හැබැයි ඔවුන් ඔබගේ ස්ථාවරත්වය සඳහා පිටුපස නම් සිටින්නේ නැහැ. මේ තමයි සිංහ ලග්න හිමියා තේරුම් ගන්න ඕනේ. මන්ද මේ සිංහ ලග්න හිමියාත් ස්වභාවයෙන්ම පිරිමි සිංහ ලග්න හිමියා ස්ත්‍රී පක්ෂයේ අය අතර ජනප්‍රියතාවයක් ඇති කර ගන්නවා. හිතවත්කමක් ඇති කර ගන්නවා. ඒක කර්මය විසින් ඉඩ සලස්වනවා. එතකොට අපි හිතමු විවාහය තුලදී සිංහ ලග්න හිමියෙක්ව කසාද බඳින බිරිඳ හරි අවබෝධයක් සිංහ ලග්න හිමියා ගැන තිබුණ නැත්නම්, මොකද සිංහ ලග්න හිමියට ලැබෙන බිරිඳත් ඒ වගේ පිරිමියාගේ දැකම් කළු භාවයට ඒත් එක්කම ආකර්ෂණයට පත්වෙන කෙනෙක්. අර නිහතමානී කෙනෙක්. ඒ නිසා සිංහ ලග්න හිමි පිරිමි කෙනත් තම බිරිඳ ගැන හොඳින් අවබෝධයක් ඇති නොකරගත හොත් අන්න එතන තමයි අවිශ්වාසය ඇති වෙන්නේ, බිඳීම ඇති වෙන්නේ. මේක ස්ත්‍රී පිරිමි දෙපැත්තටම අදාළයි. සිංහ ලග්න හිමි ස්ත්‍රියක් විවාහයට පත් වෙද්දී මේ ගැටලුම බලපානවා. ඒ නිසා බොහෝ විට දෙදෙනා අතර විරසකයන් නිර්මාණය වීම හේතු කොටගෙන තමන්ට අවශ්‍ය කරන සහයෝගය අවශ්‍ය වෙලාවදී සිංහ ලග්න හිමි ස්වාමියාට බිරිඳගෙන් නොලැබීම හේතු කොටගෙන තමා බලාපොරොත්තු වෙන ආරක්ෂාව මැදිහත් වීම සිංහ ලග්න හිමි කාන්තාවට ස්වාම පුරුෂගෙන් නොලැබීම හේතු කොටගෙනමයි මේ විවාහය බිඳ වැටීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හොඳින් මතක තියාගන්න සිංහ ලග්න හිමියනි, ඔබ විවාහයට පත් වුණාට පස්සේ ඔබ දෙදෙනා අතර පළමුවෙන්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. ස්වාම පුරුෂට හිතෙන්න ඕන මගේ බිරිඳ කොහේ ගියත් තම පතිවත රැකගෙන එන බිරිඳක් කියලා. බිරිඳටත් හිතෙන්න ඕන ස්වාම පුරුෂයා කොහේ ගියත් තමාගේ බිරිඳට හැරෙන්න අන්න අය පස්සේ යන කාන්තාවන් පිටපස්ස යන බිරිඳක් නොවේ කියලා. අන්න ඒ විදිහට ඔබව නිර්මාණය කරගත්තොත් තමයි මේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය ඔබට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ දෙදෙනා අතර ඇති වුණ ගැටලු බාහිර පාරිශ සමග සාකච්ඡා කරන්න යන්න එපා. ඔවුන්ගේ වැරදි උපදෙස් ලැබීමත් ඔබගේ විවාහය තුල කඩාබිඳ වැටීමකට හේතු වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා අතර ඇති වෙන ගැටලු ඔබ දෙදෙනාම කතා බහ කරලා විසඳාගත යුතුමයි. හැබැයි ඒ කතා බහ කිරීමේදී හොඳින් මතක තියාගන්න, නිදන ඇඳේදී ඒක කරන්න එපා. ආලින්දේදී සතුරු සාමිචීදී ඔබ ඒ විසඳාගත යුතුයි. අන්න එවැනි දෙයට ඔබ දක්ෂ වුණොත් ඔබට ඔබගේ විවාහය රඳවා පවත්ව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබට හරි පහසුවෙන් හවුල්කරුවන් ඔබව අතහැර යන්න පුළුවන්. ඒ නිසා හවුල් ව්‍යාපාරවලදී මොන හරි ගැටලු ඇති වුණොත් ඔවුන් සමග සාකච්ඡා කරනවා ඇරෙන්න
පිටස්තරයන් සමග සාකච්ඡා කරලා ඒ විසඳුම් අරගෙන හවුල් ව්‍යාපාර වෙත ගේන්න එපා. මොකද ඒ කැඩී බිඳී යන්න පුළුවන්. විශේෂයෙන් මහජනයා ඔබට බොහොම කැමැත්තක් තිබුණත් ඔබට අවශ්‍ය කරන සහයෝගය මහජනතාවගෙන් නොලැබෙන නිසා ඔබට අවශ්‍ය වෙලාවෙදී ඔබ කරන වැඩේ ගැන පෙර සූදානමක් ඇතුව ඔවුන්ව දැනුවත් කර ඔබගේ ශූරත්වය කියලා කියන්නේ ඔබගේ අන් අය සමග සමගි සම්පන්නව වැඩ කටයුතු කරලා ඔවුන්ගේ සහයෝගය තුළින් ඔබගේ ඉලක්කය කරා යන්න පුළුවන් ශක්තිය ඔබ ගොනු කරගෙන තමයි ඔබ සාර්ථක වෙන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ කිව්වේ ඔබට කර්මය ජය ගන්න පුළුවන් විදිය. ඒ නිසාම එකිනෙකා අතර හොඳ අවබෝධයක් නොතිබුණොත් සම්බන්ධතාවයන් වල මොකක් හෝ වියවුලක් කාරවුලක් හට ගැනීමට ඉඩ තියෙනවා. සිංහ ලග්නෙමි ඔබට ලැබෙන්නේ බොහෝ විට ආඩම්බරකම නැති බිරිඳක් හෝ ස්වාමියෙක්. නිතරම සමාදානකම රකිනවා. අවුල් වියල් වලදී ස්වාමියාට නැතම් බිරිඳට නැතිනම් අනිත් පක්ෂයට ඉඩදී තමා නිශ්ශබ්දව සිට තම කාර්ය ඉෂ්ට කරගන්න පුළුවන් දක්ෂතාවයකුත් තියෙනවා. නමුත් සිංහ ලග්න හිමියා තමාට ගොඩාක් ආදරේ බලාපොරොත්තු වෙනවා. තමා ළඟ බිරිඳ නිරන්තරයෙන්ම ඉඳී ස්වාම පුරුෂයා නිරන්තරයෙන්ම ඉඳී කියන සිටවිල්ල තියෙනවා. ඒ නිසාම ඒව නොලබෙන විට කඩාබිද වැටෙනවා මානසිකව හදවතින්. ඒත් එක්කම තම මවට ඉහළින්ම සැලකීමට සිතා සිටිනවා සිංහ ලග්න හිමියා. ඒ දෙකටම බිරිඳගේ හෝ ස්වාමියාගේ සහයෝගයෙන් නොලබෙන විට බිරිඳ හෝ ස්වාමියා අතර අනෝබෝධයක් ඇති වෙනවා. හොඳින් මතක තියාගන්න. කර්මය විසින් සිංහ ලග්න හිමියව තමාගේ මවට බොහෝ ලිංගතු කරනවා. සිංහ ලග්න හිමියත් ඒත් එක්කම මවත් අතර සිංහ ලග්න හිමි කාන්තාවත් මවත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක పూర్ව ජන්ම සම්බන්ධයක් ඇති සම්බන්ධයක්. එතකොට විවාහයට ලැබෙන බිරිඳ තම මවට සලකන්ට සිංහ ලග්න හිමි යා තමාගේ මවට සැලකීමේදී විරුද්ධ වෙනවා නම් සිංහ ලග්න හිමි කාන්තාව තම මවට සලකද්දී ස්වාම පුරුෂයා විරුද්ධ වෙනවා නම් සිංහ ලග්න හිමියා ගන්නේ තම මවගේ පැත්ත. අන්න එතනත් විවාහය තුල ඔබලා අතර තියෙන විශ්වාසයෙන් බිඳ වැටීමට ඉඩකඩ තියෙන නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තම මව ගෙදර බුදුන් කියලා. බුදුන්ට සලකනවා හා සමානව ඔබගේ බිරිඳගේ ස්වාම පුරුෂයාගේ මවටත් ඔබට සලකන්න පුළුවන් වුණොත් ඔබ මහා පිනැත්තියෙක් වෙනවා. ඒ පින කොහොම හරි අරගන්න ඕන කියලා අදිස්ථානයෙන් මේ බිරිඳ හා ස්වාමියා දෙදෙනාම වැඩ කටයුතු කළොත් නම් ඒ විවාහය කාටවත් කර්මයටවත් මාරයටවත් හොලවන්න නම් බෑ. ඒ නිසා එතනදී විරුද්ධතාවයක් ඇතිවෙනොත් තමයි බොහෝ විට සිංහ ලග්න හිමියෝ සිංහ ලග්න හිමි ස්වාම පුරුෂයෝ බිරිඳෝ වෙන සමදතාම වල පැටලීමට බොහෝ ඉඩකඩක් තියෙන්නේ. ඒ නිසා තම ස්ථාවරත්වයේ රැක ගැනීමට නම් තමාගේ බිරිඳ ස්වාමියා සම්පූර්ණයෙන්ම විශ්වාස කළ යුතුයි. තමාට හම්බෙන හවුල්කරුවන් පූර්ණ ලෙස විශ්වාස කළ යුතුයි. මහජනයා සමග ආශ්‍රය කරද්දී ඔවුන්ව විශ්වාස කළ යුතුමයි. අවිශ්වාසය ඔබගේ සියලු සිංහ ලග්න හිමියන්ගේ ස්ථාවරත්වය කඩා බිඳ දමනවා. තවදුරටත් ඔබ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවය විග්‍රහ කළොත් කර්මය මෙසේ පෙන්වා දෙනවා. අවිශ්වාසය තම ස්වාමියා වෙනත් කාන්තාවට ලං වෙනවා දැකීමට ඇති අකමැත්ත. තම බිරිඳ වෙන පිරිමින්ට ලං වෙනවා දැකීමට ඇති අකමැත්ත. තම ඥාති පිරිස හමුවේ ඔවුන් සමග එකට එක්ව කටයුතු කිරීමට ඇති අකමැත්ත. අහංකාරකම. ඒ නිසාම ඇතිවෙන වාද විවාද විවාහ ජීවිතයේ පැවැත්ම කඩා බිඳ දැමීමට හේතු සාධක ඇති කරනවා. විශේෂයෙන් සිංහ ලග්න හිමියා තමන්ට ලැබිය යුතු ආදරය නොලැබෙන විට තමන් කැමති අය ගෙදරට එන විට දක්වන නොකමැත්තද විවාහය පළදු වීමට මාර්ග විවෘත කරනවා. සැමියා බිරිඳ යන දෙදෙනාටම කතා බහ කොට සමගිය පවත්වා ගැනීමට නොහැකි වීමද ඒට හේතු විය හැකියි.
ඒ නිසාම සිංහ ලග්න හිමියාට අන්‍ය අය සමග එක්ව කටයුතු කිරීමට ටිකක් අමාරු වෙනවා. මේට බෝ හේතු වෙන්නේ සිංහ ලග්න හිමියා හදිසි ලෙස විවාහයක් සිදු කරගන්න තියෙන ඉඩකඩ වැඩි. එවිට ගැලපීම නොගැලපීම කලින් බලන්නේ නැති නිසාම මම පෙර කිව්වා වගේ විශේෂයෙන්ම ලස්සන රූපයක් තියෙන කාන්තාව විවාහ කරගන්නත් කඩවශම් පෙනුමක් තියෙන විවාහ සහකරුවෙක් ලබා ගන්නට මේ සිංහ ලග්න හිමියෝ කැමති නිසාම මේ හදිසි විවාහය තුළ ඒ නොගැලපීම ඇතිවීමත් ඔබගේ විවාහයන් අතර බිඳ වැටීමට හේතු සාධක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවට සිටින අයට සිංහ ලග්න හිමියන්ව සොලවන්න පුළුවන්. ඇයි ඔය වගේ කෙනෙක් බැන්ද ඊට වඩා හොඳ කෙනෙක් බඳින්න තිබුණා යන බදන් වලටත් ඔබව සෙලවන්න පුළුවන්. චංචල කරන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳින් මතක තියාගන්න. කර්මී විසින් මේ වගේ ගැටලු ඇති කරනවා සිංහ ලග්න හිමියන්ගේ විවාහය තුළ. ඒ කෙසේද? දැන් හිතන්නකෝ සිංහ ලග්න හිමි ස්වාම පුරුෂයා තමන්ගේ අම්මට හොඳින් සලකනවා. එතකොට මේ බිරිඳගේ පාර්ශවයේ අය බිරිඳව අවුස්සන්න පුළුවන්. ඇයි එයාගේ අම්මට ඉදිරියට එයා සලකන්න ඕනේ, ඔයාගේ අම්මට සලකන්න ඕනේ නැද්ද? ගැටලුව ඇති වෙන්න මෙන්න මෙතනදී. ඒ නිසායි මම පෙරදිත් කිව්වේ අනුන් දෙන උපදේශ වලට නම් ස්වාමියාව හදාගන්න යන්නත් එපා. බිරිඳව හදාගන්න යන්නත් එපා සිංහ ලග්න හිමියන්. අනුන් එසේ උපදේශ දෙන්නේ එන විටම ප්‍රතික්ෂේප කරන්න. ඔබ දෙදෙනා අතර ඒ ගැටලුව විසඳ ගන්න. ඔබ මානසික ගුණධර්ම වඩන බිරිඳක් හෝ ස්වාමියෙක් වුණොත් මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මානසික ගුණධර්ම වඩන්න. අම්මා කියන්නේ කවුරුනොත් අම්මා කෙනෙක්. මොකද තමන්ගේ අම්මට සලකන ස්වාම පුරුෂයෝ බිරිඳ අනිවාර්යයෙන්ම තම බිරිඳගේ ස්වාම පුරුෂයාගේ අම්මටත් අවස්ථාව විගසම සලකන බව හොඳින් මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම කොන්ද වකගොඩු අර්ශස් රෝග වලට ගොදුරු වීමට පහසු වෙන ඉඩකඩක් තියෙනවා. ඔබේ දියුණුව සඳහා අන් අයගේ උපකාර ලැබෙන්නේ නැහැ. නිතරම ඔබ ටීම් වර්ක් එකක් එක්ක හවුල් කරුවන් එක්ක වැඩ කටයුතු කරද්දී ඔවුන්ගේ සහයෝගය ඔබට ලැබෙන්නේ කර්තව්‍ය සාර්ථක කරගන්න. ඔබම තමයි මූලික වෙන්න ඕනේ. ඔබ උන්ගේ සහයෝගය ලැබෙන තෙක් බලන් හිටියොත් ඔබ පරාජය වෙනවා. ඔබ රැවටීමටපත් වෙනවා. සිංහ ලග්න හිමියනි, ඔබ ඔබගේ දියුණුව තනිවම තම බුද්ධිය මෙහෙवला අවංකත්වයේ මුල් කොටගෙන තමාගේ ජීවිතයට ගෞරවයක් ලැබිය යුතුය යන සන්නාමය සිතවිල්ල ඔබ තුල ඇති කරගත්තොත් ඔබගේ දියුණුව කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒ නිසා තම ජීවිතයේ ස්ථිරත්වයේ විටින් විට කඩා වැටෙන තියෙන ඉඩකඩ ඔබ අහුර ගන්න ඕනේ. ඔබ අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවි තමාගේ තනි උත්සාහය තුල ඔබ ජීවිතය ගොඩනගන්න පුරුදු වෙන්න ඕනේ. අන් අය ඕනාට වැඩි විශ්වාස කරන්නට යෑම නිසාම නීතිමය ගැටලු වලට ඔබ මැදිහත් වෙන්න පුළුවන්. හවුලේ කරන කටයුතු කඩා වැටෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ යම් විටක තමාගේ බිරිඳ ස්වාමියා සමග කතා බහ කිරීමටද කම්මැලි වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම හිතන්න තමාගේ බිරිඳ ඇරෙන්න වෙන උසස් රෝමත් තමාට උපකාරී වෙන බිරිඳක් නැහැ. තමාගේ ස්වාම පුරුෂයා ඇරෙන්න කඩවසම් තමාව ආරක්ෂා කරන තමාගේ තනියට ඉන්න වෙනත් කිසිවෙක් නැහැ කියන හැඟීම සිංහ ලග්න හිමි බිරිඳයි ස්වාම පුරුෂයයි අනිවාර්යයෙන්ම තමාගේ සිත් තුළ ජනිත කරගත යුතුයි, ස්ථාවර කරගත යුතුයි. ඒ නිසා දෙදෙනා අතර දෙදෙනාගේ ගෞරවය දෙන්න, ගණන් ගන්න නැති බව පෙන්වන්න එපා. ඒ ගෞරවය දෙන විටම ඔබට ඒ සියලු දේවල් ඉතා හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියා ගෙදර ආපුවම තම බිරිඳගේ කතාවන්ට ඇහුම්කන් දෙන්න ඕන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. එසේ ඇහුම්කන් නොදී හිටියොත් අන්න දෙදෙනා අතර සංවාදයේ ගොඩ නැගෙන්නේ නැහැ. ගැටලුව දෙදෙනාම අඳුරගන්නේ නැහැ. ඒත් එක්කම බිරිඳ ස්වාමියා ගෙදර ආවිකසම
බිරිඳක් විදියට තමාගේ සීල යුතුයකම් ඒ ආකාරයෙන් ඉෂ්ට කරගන්න. ස්වාම පුරුෂයා එද්දී එළියට ගිහිල්ලා පිළිගන්න. ඉක්මනින් ඇඟ හොදලා මූණ හොදලා එද්දී තේ එකක් හරි ආස දෙයක් මොනවා හරි හදලා දීලා ඒ සන්තෝෂය ඇති කරන්න. එතකොට තමයි ඔයගේ ස්වාම පුරුෂයා වැඩ ඇරුණු ගමන් ඔන්න ගෙදරට එන්නේ. ඒ නිසා මේ සියලු දේවල් කරන්න නම් බිරිඳ හා ස්වාමියා අතර සංවාදයක් ගොඩනගා ගන්න ඕන. අනෝබෝධ නොමැති සංවාදයක්. විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ. ගෙදර ආවට පස්සේ අනුන්ගේ ගැටලු ප්‍රශ්න එකපාරටම සාකච්ඡාවට ගන්න එපා. එයත් ඔබ දෙදෙනා අතර විරසකෙන් ඇතිවීමට හේතු විය හැකියි. පළමුව ඔබ දෙදෙනාගේ ආදරය එකතු වීම ගැන කතා කරන්න. පසුව හොඳ වෙලාවක් බලලා ඒ තියෙන ගැටලු ප්‍රශ්න සාකච්ඡාවට ගන්න. එතකොට සිංහ ලග්න හිමියට තම ජීවිතය තුළ විවාහයේ ස්ථාවරත්වය අනිවාර්යයෙන්ම රැක ගන්න පුළුවන් වෙනවා. නැත්නම් කර්මය ඒ බිඳ දමන්නමයි උත්සාහ කරන්නේ. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියන්ගේ ජීවිතය තුළ විවාහයටපත් වුණාට පස්සේ තම බිරිඳට හෝ ස්වාමියාට මාරාන්තික රෝග තත්ත්ව තියෙනවද? තමා කරන වෙළඳ ව්‍යාපාර වලින් උරුමයන් තුලින් තාමාට දෑවැදි වශයෙන් හෝ ලැබීම් තියෙනවද? පොළවෙන් ලැබෙන්න මොන හරි තියෙනවද කියන කතාවයි මම මේ කියන්නේ. විශේෂයෙන්ම මේ සියලු දේ නැති කරගන්නේ සිංහ ලග්න හිමියා අනෝබෝධය තුල. අනෝබෝධය කියන්නේ හරි දේ හරියට අවබෝධ කරගෙන ක්‍රියාකාරී නොවන නිසා. ඒ නිසා නිදන ඇඳ තුලදී ඔබ දෙදෙනාගේ ආදරය ඇරෙන්න අනිත් කිසිම ගැටලුවක් සාකච්ඡාවට ගන්න එපා. මොකද සිංහ ලග්න හිමියට තියෙනවා අති ධාවන ලෙස ඒකට අනුගත වෙන්න හෝ එපා කරන පිහිටීමක්. ඒ නිසාම ඔබ දෙදෙනා අතර සම්ඩු සොරවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තව දෙයක්. ඔබ ඔබගේ ජීවිතය තුළ අනුන්ගේ පවුල්වල ගැටලු ඇති වුණාම ඒවට අතේ දුරින් ඉඳගෙන විසඳුම් දෙන්න ඕනේ. එහෙම නැති වුණාම ගැටලු ඔබ විසින් ඔබගේ නිදන යහනට ගේනවා වගේ වෙන්නත් පුළුවන්. ඒ නිසාම ඔබ තමාගේ ජීවිතය ගැන බොහෝම කල්පනාකාරී වෙන්න ඕනේ. අනෝබෝධයෙන් මිදෙන්න. අනෝබෝධයෙන් මිදෙන පළවෙනි ස්ථානය තමයි තමාගේ බිරිඳගේ ස්වාමිගේ ලෙඩ රෝග හඳුනා නොගැනීම, තමාට ලැබී යුතු උරුම ලාභ ගැන අවබෝධයක් නොමැති වීම. දෙදෙනා අතර ජීවිතය තුළ කොයි විදිහේ ලිංගික සම්තෘප්තියක්ද ලැබිය යුතුයි කියන පිළිබඳ අනෝබෝධයක් නොමැති වීම. ඔබව මෝඩයෙක් කරන්නේ, ඔබගේ දියුණුව අඩාල කරන්නේ ඔබ තුළ ඇතිවන අනෝබෝධයයි. මේ සිදුවන්නේ ඔබ ඔබගේ සිතුවිලි අත්හැර අන් අයගේ වැරදි උපදෙස් තුළ ක්‍රියාත්මක වීමේදී. මේ නිසාම ඔබගේ ඉගෙනීම, ක්‍රීඩා, කලා කටයුතු තුළ දියුණුවද ඔබ අඩු කර ගන්නවා. මේ අනෝබෝධය තුළ මුරණ්ඩුකමක්, හිතුවක්කාරකමක් වැඩි වෙනවා. හිතුනොත් කරනවා, නැත්තම් කරන්නේ නැහැ. මේ නිසාම විශේෂයෙන් ආදරය කරන්න ඕනේ කොහොමද? කැමැත්ත අසන්න ඕනේ කොහොමද? කොයි වෙලේද? ඇය ඕ ලස්සනද කියා අන් අයගෙන් අසන්න යන්න එපා. එය ඔබගේ නුවණින් ඔබ තීරණය කළ යුතුයි. ඔබ ඔබගෙන් ඇසිය යුතුයි. මේ මුරණ්ඩුකම බොහෝ විට ඇති වෙන්නේ නිදන ඇදේදී. පරණ දේවල් කතා කර කර ඔබව අවුස්සනවාට ඔබ කැමති නැහැ. තරහ ගියොත් හොඳටම තරහ යනවා. නැතිනම් උපායශීලීව අනිකාගේ හිත දිනා ගන්නවා. තමාට ලැබිය යුතු උරුමය, ලාභ කොටස් ගැන තැකීමක් කරන්නේ නැහැ. හිතුනොත් අනිකට කරදර කර හෝ ඉල්ල ගන්නවා. එසේ හිතුන් නැත්තම් ඔබ ඒක අත්හැරලා දානවා. අනුබෝධය රැවටීම, මිත්‍යා දෘෂ්ටි ධර්ම පස්සේ යෑම නිසා දුක් කරදර වලට භාජනය වෙනවා. හොඳින් මතක තියාගන්න. සිංහ ලග්න හිමියකේ වෙනස් වීම නිසා බිරිඳෝ ස්වාමියා
තම ආගම දහමින් පිට මිත්‍යා දෘෂ්ටි දේවාල පස්සේ නම් යන්න එපා. ඒ නැති යක්කු අමනුෂ්‍යෝ ගිතරට ගෙන්නලා ඔබලා පීඩාවට පත් වෙන පිහිටීමක්. තමාගේ ධර්මයේ තුලම ඔබ ඒට විසඳුම් සෙවිය යුතුමයි. කෙලෙහිගුණ නොසලකන මුල් නෑයින් ගැන නොසලකන ගතිද ඇති වෙන්න පුළුවන්. තමාගේ අමුදරුවන්ගේ ස්වාමියාගේ වරදක් කිසි අයෙකු පෙන්නනවට කැමති නොවෙන්නත් පුළුවන්. වැඩිහිටියෙකු වුණත් ඒ පෙන්නනවට කැමති වන්නේ නැහැ. අනෝබෝධය ස්වාමියා හා බිරිඳ අතර හිතවත්කම් අඩු කරනවා. අනෝබෝධයට විවාහයෙන් වෙන්වීම දක්වාම දුරු දෙක යන්න කර්ම ඉඩ සලස්සනවා. අනෝබෝධය දෙමෝපියන්ගෙන් ලද වස්තුව ඉඩකඩම් ලැබුණත් ඒ නාස්තිකාර ලෙස වියදම් කිරීම නිසා ඒවා නැති වී යාමට ඉඩකඩ ඇති කරනවා. අනෝබෝධය ඔබට ඇත්ත නොපෙන්වන තද හිතක් ඇති කරනවා. ඔබව ආඥාදායක කරනවා. ආඥාදායක වෙද්දී ඇත්ත ඇති සැටියට දකින්න ඔබ කීකරු නොවැද්දී ඔබ අනෝබෝධයට රැවටීමට මුලාවට හසු වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමියනි, විවාහයෙන් පසු ජීවිතය තුළ ඔබ ඔබගේ බිරිඳ හෝ බිරිඳ හැර වෙන බිරිඳක් එක්ක අයථා සම්බන්ධයක් පැවැත්වුවොත්, සිංහ ලග්න හිමි බිරිඳක් තම ස්වාම පුරුෂයා සිටිද්දීම වෙනත් ස්වාම පුරුෂ සමග අයථා සම්බන්ධයක් පැවැත්වුවොත් ඒ ජීවිතය තුළ ලොකු කඩා වැටීමකට මුල පාදනවා. කර්මය ඊට ඉඩ කඩ දෙනවා. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනි ඔබගේ වාසනාව ගැන, උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල අධ්‍යාපන ගැන, විදේශ සංචාර ගැන, වෘත්තීය මට්ටමින් ඔබට ඔබගේ දැනුම් සම්භාරය වැඩි කරගන්න පුළුවන් ක්‍රමය ගැන, විශේෂයෙන්ම උගත් උසස් පූජ්‍ය පක්ෂ අතර හා ඔබ අතර තියෙන සම්බන්ධතාවයන් ගැන මම මේ කතා කරන්නේ. ඒත් එක්කම විවාහයට ලැබුණු බිරිඳෝ ස්වාමියාගේ පාර්ශ්වීය ඥාතීන් මිතුරන් හා අතර පවතින නෑන් අතර තියෙන සම්බන්ධතාවය. උසස් අධ්‍යාපනයක් ලැබීමට අනිවාර්ය හිමිකමක් තියෙනවා. ඒ සඳහා වැඩිහිටියන්ගේ, දෙමෝපියන්ගේ, උගත් උසස් අයගේ, ගුරුවරුන්ගේ, පූජ්‍ය පක්ෂයේ උපකාර ලබන අයෙක් බවට පත් වෙනවා. ඒ තුල හොඳ කල්ක්‍රියාවෙන් යුක්තව, ත්‍යාගවන්තව, නීතිගරුකව, අපක්ෂපාතී, සත්‍යවාදී, යුක්තිකරුව කෙනෙක් ලෙස ඔබ ඒ සමාජය තුල අන් අයට පෙනෙනවා. මොන දෙයකට හෝ ඔබ ඊටාම හොඳ දක්ෂයා යන ප්‍රසිද්ධියක් ඔබට ලැබීමේ භාග්යක් වාසනාවක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒත් එක්කම වැඩිහිටියන් තුල, උගත් උසස් අය තුල ඔබගේ මේ උසස් ගුණය, දක්ෂකම දකිනවා. ඒ ඔබගේ යහපත් ක්‍රියාවක් ගුණයක් නිසාම වෙන්න පුළුවන්. තමා කුමන ආගමක වුවත් අන්න ආගම් වලටද ගරු කරනවා. ඊතා භක්තිමත්ව, පිරිසිදු සිතක් ඇතුව, පුණ්‍යවන්තව කටයුතු කිරීමට ඔබ ආස කරනවා. ඔබ සත්පුරුෂයෙක්. එම ශේත්‍රවලදී හිත කය දෙකම එකසේ වේගෙන් කටයුතු කරමින් ඔබ වැඩ කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් නිතර බලාපොරොත්තු සහිත වෙනවා. කරන වැඩේ හරියටම හොඳටම කරන්න ඔබ දන්නවා. කිසි කෙනෙක් ඔබ රවට්ටන්න උත්සාහ කරන්නේ නැහැ. ඊතා සත්‍යවාදීමයි. උසස් අධ්‍යාපනයෙන් සම්පූර්ණ කර ගැනීමට විදේශ ගමන්, විදේශ සංචාර, විදේශ අධ්‍යාපන ගමන් ඔබට දෛවයේ විසින්, කර්මයේ විසින් ලබා දෙනවා. පියාට ඉතා හිතවත් වෙනවා. පියාගේ දුක සැප සොයා බලනවා. එහෙත් පියාගෙන් වස්තුව ලැබීමට ඔබ ආස කරන්නේ නැහැ. විවාහයට පිය පක්ෂය පක්ෂ වීම කලහතුරකින් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ තම පවුල උසස් තැනක තබන දරුවෙක්මයි. දෙමව්පියන්ට ඔබ ගැන, සිංහ ලග්න හිමි පුතා දුව ගැන ආඩම්බර විය හැකියි. තම වංශයේ බබළුවන උසස් ඥානවන්ත දරුවන් මේ සිංහ ලග්න හිමියාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒත් එක්කම දැන් මම මේ කතා කරන්නේ ජීවිතය තුළ ඔබගේ වෘත්තිය ගැන, ඔබගේ නායකත්වය ගැන, ඔබගේ වගකීම් දැරීමේ හැකියාව ගැන. ඉගෙනීම, ක්‍රීඩාව, කලාව තුළ ඔබට ගුරු ප්‍රධානින්ගේ ගෞරවය, උපකාරය අනිවාර්යයෙන්ම ලැබෙනවා. වෘත්තිය තුළ සියලු ජය, උසස් තනතුරු, රාජකාරි,
ප්‍රසිද්ධිය, කීර්තිය, ලෞකික සැප සම්පත්, නම්බු, නාම ලැබීමට ඉඩකඩ තියෙනවා. වෘත්තීය නායකත්වය තුළ වගකීම් දැරීම තුළ ඔබ හරි ඥානවන්ත වෙනවා. කර්මීය විසින් ඔබට වෘත්තීය නායකත්වය වගකීම් සාර්ථක කර ගැනීමට උපකාරය ලබා දෙන්නේ. හොඳින් මතක තියාගන්න. ඔබගේ වෘත්තීය වටපිටාව නායකත්වයේ වටපිටාව 40%යි. 40%ක් පක්ෂපාතී, 60%ක් අපක්ෂපාතී. සතුරු උවදුරු දෙන්න පුළුවන්. එවැනි වටපිටාවක් තමයි ඔබට වෘත්තීය නායකත්වය තුළ ඇතිවන්නේ. වෘත්තීය සාර්ථකත්වයේ සාර්ථක කර ගැනීමට ඔබ විසින් තම පෞරුෂත්වය ගොඩනගා ගත යුතුමයි. හොඳ හැසිරීම් රටාවක් ඔබගේ ජීවිතය තුළ ගොඩනගා ගත යුතුයි. ඒ හැසිරීම් රටාවමයි ඔබ වෘත්තීය තුළ ඉහළම තැනට ගෙනියන්නේ. තමාගේ නමට වටිනාකමක් ඔබ උපයාගත යුතුයි. ඒ තුළ හොඳ හැසිරීම් රටාවක්, චින්තන රටාවක් ඔබ ඇති කරගත යුතුමයි. දැනුම වැඩි කරගත යුතුයි. වෘත්තීය සිය නායකත්වය තුළ ලෞකික ආශාවන් බලපවත්වන කෙනෙක්. බලය ප්‍රසිද්ධිය ලබා ගැනීමේ ආශාවෙන් වැඩුණු, අන්‍යයන් යටත් කර තබා ගැනීමට හිතන, හොඳින් හෝ නරකින් තමාගේ අදහස් අරමුණු මුදුන් පමුණවා ගැනීමට හිතන අයෙක් මේ සිංහ ලග්න හිමියන්. ඒ සඳහා ක්‍රියාකාරී වෙන අයෙක්ද විය හැකි. ඒ නිසා සමහර සිංහ ලග්න හිමියන් වෘත්තීය තුල ඊටාම ඉහළ නිල තනතුරු දරනවා. බොහෝ ඉක්මනට විශාල ව්‍යාපාරවල මූලිකයෝ වෙනවා. අනුන් යටත් කිරීමේ ආශාව තියෙනවා. වෘත්තීය මට්ටමින් මිතුරෝ අඩු වෙනවා. හිටියත් ඔබට හිතවත් වෘත්තීය සංගයන් මූලිකයන් සිටින්නේ ඊටාම අඩුවෙන්. ආණ්ඩු කරන පක්ෂයට හිතවත් වෙනවා. වෘත්තීය නායකත්වයේ තුල ආත්මාර්ථකාමී ගතියක් ඔබ තුල තියෙනවා. තමා ගැනම සිතා වැඩ කරන ගතියක්. වෘත්තීය මට්ටම තුල තම විවාහ සහකරුවෝ සහකාරිය තෝරා ගැනීම සුදුසු නැත. එහි කිසියම් අවුලක් ඇති විය හැකියි. ඒට හේතු වෙන්නේ මේ සිංහ ලග්න හිමියා බොස් කෙනෙක්, ලොක්කෙක්. තවත් ලොක්කෙක් බොස් කෙනෙක් එක්ක එකතු වුණාම ගැටලු ඇති වෙනවා. ලොක්ක දෙන්නෙකුට එක ගෙදර ඉන්න බෑ කියනවනේ. බොස්ලා දෙන්නෙකුට එක ඔෆිස් එකක ඉන්න බෑ කියනවනේ. අන්න ඒ වගේ කතාවක් තමයි එතන තියෙන්නේ. ඒ තුල විශේෂයෙන් ඒ කියන්නේ ඔබ වෘත්තීය මට්ටම තුල තම විවාහ සහකරුවෝ සහකාරිය තෝරා ගැනීම නිසා කර්මයේ විසින් ඔබට දුකක් ඇති කරනවා. ඒ විශේෂයෙන් පුත්‍ර හානියක දුකක් විඳීමට සිදු විය හැකියි. විශේෂයෙන් ඔබේ දැනුම, ඔබගේ උපාධිය ඔබට වෘත්තීය මට්ටමේ ඉහළම තැනකට යන්න මාර්ගය විවෘත කර දෙනවා. තම ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට ඔබ බාර ගන්නවා. ඔබ රාජපක්ෂික කෙනෙක්. ඒකම වේගවත් පාලකයෙක්. වේගවත් නායකත්වයක් තියෙන කෙනෙක්. හරි හෝ වැරදි හෝ වේවා තමාගත් අදහසම ක්‍රියාවට නැන්වීමට උත්සාහ ගන්න ගතියක්ද ඔබ තුල පවතිනවා. සිංහ ලග්න හිමියනි, දැන් මම මේ කතා කරන්නේ ඔබගේ සමාජ ගෞරවය, සමාජ ප්‍රසිද්ධිය, ඔබගේ ව්‍යාපාර තත්ත්වයන්, ඔබගේ ආදායම් තත්ත්වයන්, ඔබගේ මිතුරන්, වැඩිමහල් සහෝදර සහෝදරියන් ගැන. ඔබේ දැනුම ඉගෙනීම නිසා සමාජය තුළ උසස් තැනක් ලැබීමට මාර්ගය විවෘත වෙනවා. තමාට ඉගෙනගත් රටේ තම බුද්ධිය, දැනුම හා උසස් ඉගැන්වීම් මුල් කොටගෙන තම රටේ රාජ්‍යයේ සමාජයේ කටයුතුවලදී ඉතාම උසස් තත්වයක සැලකිල්ලක් ලැබීමට භාග්‍ය වාසනාව තියෙනවා. ධනයෙන් හිඟපාඩු වන්නේ නැහැ. ආදායම් මාර්ග බොහෝ පවතිනවා. සමාජයට සේවය කිරීමට ගොඩාක් ආස කරනවා. බොහෝ මිත්‍රයන් සමාජ මට්ටමින් ලැබෙනවා. දේශපාලන ගැන හොඳ හසල දැනුමක් ඇති වෙනවා සමාජීය මට්ටමින්. දේශපාලකයන් සිය ලග්න හිමියන් තම මිතුරා හෝ උපදේශකයා බවට පත් කරගන්නවා. ඒ කියන්නේ දේශපාලකයෝ සිංහ ලග්න හිමියන්ව බොහොම ළඟින් ඇසුරු කරනවා කියන කතාව. ඒත් එක්කම උගත් විශාල ව්‍යාපාරවල ඔබට බොහෝ ඉහළ තනතුරු හෝ උපදේශක තනතුරු ලැබීමේ භාග්යක් වාසනාවක් පවතිනවා. ඔවුන් ඔබ සුදුසුෙක් විදිහට තෝරගන්නවා. ව්‍යාපාර මට්ටමින්, ආදායම් මට්ටමින්, අධ්‍යාපන, ක්‍රීඩා, කලා මට්ටමේ සිටින අය දේශපාලකයන් නිසා සමාජය තුල පෑගී සිටින, අසරණ වී සිටින
මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ තත්ත්වයන් උසස් කිරීමට යහපත් කිරීමට ඔවුන්ට උසස් දිවි පෙවතක් ලබා දීමට කරන කටයුතු වල මූලිකයෙක් වෙනවා. කෙසේ හෝ සිංහ ලග්නහිමියන් සමාජ තත්ත්ව තුළ ව්‍යාපාර තත්ත්ව තුළ ආදායම් මාර්ග ඇති කර ගැනීම තුළ උපන් තත්වයට වඩා දියුණුවක් අනිවාර්යයෙන්ම ලබනවා. එය තමාගේම සේවය තුළින් මහන්සිය තුළින් ලබාගත් දියුණුවක්. සමාජීය වශයෙන් මිතුරන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ බුද්ධිමතුන්ගේ උගත් අයගේ ක්‍රීඩකයන්ගේ කලාකරුවන්ගේ ඒත් එක්කම පොඩි පාසල් යන දරුවන්ගේ ගුරුවරුන්ගේ සහයෝගය ඔබට ලැබෙනවා. හැබැයි ඔවුන් තමාව ආණ්ඩු මට්ටු කරන්න එනවට කැමති නැහැ. ආදරවන්තයා ඔබ ආණ්ඩු මට්ටු කරනවට ඔබ කැමතිත් නැහැ. දරුවන් පවා ඔබගේ සැහැල්ලුව සතුට නැති කිරීමට එන ඒම ඔබ නුරුස්සනවා. මේ සියලු දෙනාගේම විශ්වාසය ඔබ රකිනවා. සමාජයේ දුකටපත් අයවලුන්ගේ යහපත පිණිස වැඩ කරන අයෙක් බවට පත් වෙනවා. ඔබ බොහෝ අනුකම්පා සහගත වෙනවා. ඔබ බොහෝම අනුකම්පා සහගත කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. ඔබ සිංහ ලග්නෙම ස්ත්‍රියක් නම් මෙවැනි මිත්‍රත්වයක් තුළ විවාහ සහකරු සොයාගත්තොත් විවාහයෙන් පසු ජීවිතය තරමක් අවුල් වියවුල් වෙන්න පුළුවන්. ඒ ඔබව පාලනය නොකරන අය ඔබ තෝරාගත්තොත් එහෙමත් නැත්නම් ඔබ සාමාන්‍යයෙන් මිත්‍රයන් ඔබව පාලනය කරන්න එනවට කැමති නැති කෙනෙක්. ඒ නිසාම ඔබ ඔබගේ ජීවිතය තුළ දුකටපත් වෙච්ච අය, අසරණ වෙච්ච අයව ගොඩ දාන්න, ඔවුන්ගේ දියුණුව ඇති කරගන්න බොහොම ඍජුව ඉදිරියට ගමන් කරමින් අන් අයවත් පොළබාගෙන වැඩ කටයුතු කරන කෙනෙක්. ඒතර මේ ගතිගුණයට ඔබ සතු මේ ගතිගුණයට ඔබ තෝරාගන්න විවාහ සහකරු බොහෝ විට කැමති නොවෙන්න පුළුවන්. අනික තමයි ඔබ මිත්‍රත්වයේ තුල කිසි කෙනෙක් ඔබව පාලනය කරන්න එනවට සිංහ ලග්නෙම ස්ත්‍රියක් කැමති වන්නේ නැහැ. එසේ වුණොත් තමයි මේ සමාජය තුල මිත්‍රත්වයක් මුල් කොටගෙන සමාජයේ ක්‍රියාකාරීත්වයක් තුල ඔබ මිත්‍රත්වයක් ඇති කරගෙන විවාහ සහකරු සොයාගත්තොත් විවාහයෙන් පසු ජීවිතයේ තරමක් අවුල් වියවුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එතනදී විශේෂයෙන්ම සිංහ ලග්නේ හිමි කාන්තාවකට තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. හැබැයි ඔබට ඔබ පාලනය නොකරන ඔබගේ ඍජු ප්‍රතිපත්ති වලට උපකාරී කරන අන් අයව දුකෙන් මුදව ගන්න පීඩනයටපත් වෙච්ච අයව දියුණුවටපත් කරන්න ඒන් මුදව ගන්න ඔබ යන මේ ගමනට උපකාරී වෙන කෙනෙක් ඔබ තෝරගත්තොත් මේ අවුල වියවුල ඇතිවන්නේ නම් නැහැ. උසස් මිතුරන් සමාජය තුළ ඔබට හමු වෙනවා. ඔවුන්ගෙන් බලවත් උදව් උපකාර ඔබට ලබන්න පුළුවන්. සමාජීය ආශ්‍රයෙන් ව්‍යාපාර තුළ ඔබට ධනවත් වීමේ භාග්යක් වාසනාවක් තියෙනවා. ව්‍යාපාරිකයන්ගෙන් උසස් අයගෙන් සමාජය තුළ සිටින වැදගත් ගෞරවයට පත්වෙච්ච උසස් වැඩිහිටියන්ගේ සියලු උදව් උපකාර ලැබීමේ භාග්යක් වාසනාවක් සිංහ ලග්නෙම ඔබට තියෙනවා. සමාජය තුළ ආගිය තැන ඔබ පිළිගැනීමට ලක් වෙනවා. ලෞකික දියුණුව ඇති කරගන්න සමත් වෙනවා. සාමාන්‍ය සිංහ ලග්නෙහිමියන් තම ආත්ම ශක්තියෙන් යුතුව දියුණු වීමේ තද ආශාවක් ඇතුව එඩිතරව කටයුතු කළොත් ඔබගේ දියුණුව කිසි කෙනෙකුට නවත්තන්න නම් බෑ. සිංහ ලග්නෙහිමියනි දැන් මම මේ කතා කරන්නේ ඔබගේ හුදකලාව ගැන, තනිවීම ගැන, දුක ගැන. අනිත් පැත්තෙන් ඔබගේ විදේශීයගත ජීවිතයක් තිබේ නම් ඒ ගැන. ඒත් එක්කම ඔබ පරලෝකයක් ගැන හිතනවා නම් මේ ආත්මෙන් පස්සේ මං කොහෙද උපත ලබන්නේ කියලා ඒ ගැන මම මේ කතා කරනවා. ඒත් එක්කම ඔබ දේශපාලන තුල යුක්ත වෙලා සිටිනවා නම් අනුයුක්ත වෙලා සිටිනවා නම් ඔබ වෛද්‍ය ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය තුල අනුයුක්ත වෙලා සිටිනවා නම් ඔබ රේගු
ශේත්‍රය තුළ අනුයුක්ත වෙලා සිටිනවා නම්, ඔබ නාවික ශේත්‍රය තුළ, නීති ශේත්‍රය තුළ ඔබ අනුයුක්ත වෙලා ඉන්නවා නම්, ඔබට මම මේ දැන් කියන්න දේ ඔබට අත්දැකීම් තුලින් ලබන්න සිද්ධ වෙනවාමයි. කර්මය එතෙන්ට ඔබව ගෙනියනවා. අපි දැන් බලමු මෙවැනි තැන්වලදී කර්මය සිංහ ලග්න හිමියන්ව මෙහෙවන විදිය. හොඳින් මතක තියාගන්න. සිංහ ලග්න හිමියන් තම දියුණුව, නැගිටීම, පිබිදීම ඇති කරගන්නෙම තමන්ගේ දැනුම, තමන්ගේ ඉගෙනීම, ක්‍රීඩා කෞශල්‍ය, කලාවට තියෙන කැමැත්ත නිසාම තමයි තමාගේ ජීවිතේ පිබිදීම, නැගිටීම ඇති කරගන්නේ. හැබැයි සිංහ ලග්න හිමියන් තම බුද්ධියට, නුවණට අකීකරු වුණොත්, හිතන්න ප්‍රඥාවන්තව හිතන්න අලස වුණොත්, දැනුම ඇති කරගන්න කම්මැලි වුණොත්, ඔබට ඔබගේ ජීවිතය තුළ පරාජය අනිවාර්යයෙන්ම උරුම වෙනවා. ඔබේ අලසකම, මෝඩකම් නිසාම ඔබට ඔබගේ පෙම්වතිය, ඒත් එක්කම ඔබගේ පෙම්වතා ඔබව හැර යන්න පුළුවන්. ආදරය තුළ තම ආත්ම විශ්වාසයෙන් කඩා වැටෙන්න පුළුවන්. ඔබගේ දරුවන් ඔබට අකීකරු වෙන්න පුළුවන්. ඔබ ඉගෙනීමෙන් පැන යන්න පුළුවන්. ඔබ ආදරය තුළ වැරදි අයෙකුට ආදරය කළොත්, ඔබගේ ඉගෙනීමට, ක්‍රීඩාවට, කලාවට තිබෙන ඔබගේ දක්ෂතාවෙන් දියුණු කර ගැනීමට ඔබට අවස්ථාව නැති වෙන්න පුළුවන්. ගුරුවරුන්ට අකීකරු වුණොත් ඔවුන් ඔබව අත්හරින්න පුළුවන්. පාසල් වයසේ ඉගෙන ගන්නා ඔබ පාසල් ආසාව තුළ කාමයට බර, ඉගෙනීමට ආසාවක් නැති, සමහර වෙලාවට හරියට ඉගෙන ගන්නේ නැතුව දෙමව්පියන්ගේ මුදල් විනාශ කරමින් විදේශගතව අධ්‍යාපන ලබන්න සිටින පාසල් මිතුරන්ට ඔබ හසු වුණොත්, ඔවුන් ඔබව විනාශ කරනවා. ඔවුන් ඔබගේ ජීවිතයේ පල්ලහැටම ඇද දමනවා. ඔබ අන් අයට අනුකම්පා කොට තමන්ගේ අදහස් අනුව නොව අන් අයගේ අදහස් වලට අනුගත වූහොත්, ඔබ ඔබගේම ආත්ම විශ්වාසය, ඔබ සතු ශක්තියින් අඩු කරගන්නවා. ඒ නිසාම එක්කෝ ධනය නොලැබීම යනවා, ලැබුණොත් එය එකපාරටම වීදම් කරගන්නවා. ඒ නිසාම නීති ගැටලුවට හසු වීමට ඉඩ කඩ තියෙනවා. අප්‍රසාදයට පත් වෙනවා. අන්‍යයන්ගේ කෙලහිලිකම් වලට ඔබ ගොදුරු වෙනවා. එකම කටයුත්තක්වත් ස්ථීරව කරන්න බැරි වෙනවා. ඔබගේ කම්මැලිකම, අලසකම, ඒත් එක්කම අසංවර ගමන් යෑම තුළ ඔබ එක්ක බුද්ධිය ඔබට අකීකරු වීම ඔබ රෝගී තත්ත්වයට පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙය යටිපතුල වලලු කර ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වවලට, එහෙම නැත්නම් හිසේ වම් පැත්තේ ඇතිවන බොහෝ ඔළුව කැක්කුම් වලට ඔබ වාචනය කරන්න පුළුවන්. ඔබගේ ස්ථිරත්වය අඩු කරනවා. ඔබගේ ආත්ම විශ්වාසය හීන කරනවා. ආදරයෙන් අසාර්ථක වෙනවා. ඒ නිසාම දුකටපත් වෙනවා. අභ්‍යන්තර ශරීරයේ දුර්වලතාවය ඒ තුල ඇති කරනවා. ඇඟ තරබාරු කරනවා, කැත කරනවා. විශේෂයෙන් යටිපතුල වල්ල කර ආශ්‍රිත රෝග වලින් පීඩා විඳීමට සිදු වෙනවා. බුද්ධියට අකීකරු වීම තුළ ඔබ දුප්පත් වෙනවා, දිලුදු වෙනවා. හොඳින් මතක තියාගන්න. ඔබ දේශපාලනය තුළ ඉන්න කෙනෙක් නම් ඔබ බොහෝ විට ආත්ම විශ්වාසයේ කඩා වැටීම තුළ පරාජයට පත්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ වෛද්‍ය ශාස්ත්‍රයේ, නාවික ශාස්ත්‍රය, ඔබ විදේශයේ ගත ජීවිතයක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ නීති ශාස්ත්‍රය තුළ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබව හරි පහසුවෙන් ආත්ම විශ්වාසයේ පළුදු වීම, අඩු වීම, ඔබට ඔබව සුපරීක්ෂාකාරීව පාලනය කරගෙන එවැනි ස්ථානවල කටයුතු කරන්නට නොහැකි වීම හේතු කොටගෙන ආත්ම විශ්වාසයේ කඩා වැටෙන්න පුළුවන්. වරකදී ලැබුණු ගෞරවය නොනැසී ඔබට රඳවාගෙන ඉදිරියට නොයන්න පුළුවන්. විශේෂයෙන් එවැනි ස්ථානවලදී ඔබ
ආදරයෙන් ඇති කරගත්තොත්, අසම්මත ආදරයෙන් ඇති කරගත්තොත් ඒ තුලින් ඔබ බොහෝ දුකට පත්වෙන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ ගැන හොඳින් හිතලා බලන්න. ඒත් එක්කම ඔබට පුළුවන් නම් ඔබ සුපරීක්ෂාකාරී කරගෙන අන්නේගේ අදහස් වලට අනුගත වෙන්නේ නැතුව ඔබ ඔබගේ අරමුණු තුල ඉදිරියට යන්න. අන්න එවිට පමණයි ඔබට සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සිංහ ලග්න හිමියනි, දැන් මම මේ කතා කරන්නේ ඔබගේ පෞරුෂත්වය ගැන, ඔබගේ සාමාන්‍ය පෙනුම ගැන, ඔබගේ ගති පැවතුම් ගැන. මිනිසෙක් විදියට, ගැහණියෙක් විදියට ඔබ ඔබගේ පෞරුෂත්වය රඳවාගෙන ඉදිරියට යන විදිය අපි දැන් බලමු. මේ මනස, සිංහ ලග්න හිමියන්ට ලැබිලා තියෙන මනස කොයි ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබ ඔබගේ පෞරුෂත්වය තුළ ඔබගේ ගුරුවරුන්ගේ ගෞරවයට පත්වීමට හැකි වුණොත්, ඒ සඳහා ඔබගේ මනස යෙදෙව්වොත්, ඔබ ඉගෙනීම ක්‍රීඩාව තුළින් මුළු රටම දන්නා අයෙක් බවට පත් වෙනවා. ආදරයේ ලෙන්ගතුකම ලබන්න ඔබ හරි ආස කරනවා. මනස ඒකට ප්‍රිය වෙනවා. ගුරුවරුන්ගේ ඇගීමට ලක් වූ විට ඉතා සතුටටපත් වෙනවා. ඒ නිසාම ඉගෙනීම ක්‍රීඩාව කලාව ආදරය තුල සටන්කාමී ගතිකින් යුක්තව වැඩ කටයුතු කරමින් ඒ සටනින් ඉහළින්ම ඔබට ජය ලැබීමේ වාසනාව වාසනාව තියෙනවා. ඔබ සතු චිත්ත ධෛර්යය නිසාම විපත් වලින්, අපකීර්ති වලින් මිදී ඔබට පෙර සිටි ලෙසටම ගෞරවය ඇති කරගෙන මතුවෙන්න පුළුවන් මානසික ශක්තියක් තියෙනවා. ආගිය තැන මූලිකත්වයේ ප්‍රධානත්වයේ ලබන්න පුළුවන් වෙනවා. අන්තිම මොහොත දක්වා තම මනස, හිත වෙනස් නොකරන නිසාම මූලිකත්වයට, ප්‍රසිද්ධියට පැමිණීමට ඔබට හැකියාව තියෙනවා. හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රමානුකූලව තම මනස මෙහෙවා කටයුතු කිරීමට ඔබ දක්ෂ වෙනවා. ඒ නිසාම ජීවිතයේ ජය ඔබ වැඩි කරගන්නවා. ඕනම අයෙකුට පළමුවෙන් තමා වරදක් කරන්නේ නැහැ. අනිකාගෙන් තම පෞරුෂත්වයට වරදක් වුණොත් පෙරලා පහර දෙනවා. අන්‍යයන්ගේ, විශේෂයෙන් ගුරුවරුන්ගේ, කලාකරුවන්ගේ, පොඩි දරුවන්ගේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, ඒත් එක්කම රාජ්‍ය සේවයේ ගුරු බුහුමන් නිරාසයෙන් ලැබීමේ භාග්‍ය වාසනාව ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසාම ඔබට මනසින් ඔබ හරිම උද්‍යෝගිමත් කෙනෙක්, මනසින් පෙපුතුණු ගතියක් තිබෙන කෙනෙක්. ඒ නිසාම ඔබ උදේ පාන්දර 4:05 වෙද්දී ඔබ නැගිට්ටොත් ඔබ මේ දවස ඉතාම හොඳින් සාර්ථක කරගන්නවා. මොනම කටයුත්තක වුවත් පසුබට වෙන්න කැමති නැහැ. සිංහ ලග්න හිමියන් හොඳ සිහියෙන්, ක්‍රියාකාරීත්වයෙන් අන්‍යයන්ට වඩා ප්‍රකටව කැපී පෙනෙන කෙනෙක්. ඔබගේ පෞරුෂත්වය තුළ පාලන ශක්තියෙන් අනිත් අයට පෙන්වන්න පුළුවන් වෙනවා. මානසික රෝග අඩුයි. නමුත් හදිසි මානසික ඇදවැටීම් වලට ඉඩකඩ තියෙනවා. ඒට හේතු වෙන්නේ හිස උෂ්ණ ගතිය අධික වීමයි. ආඩම්බර ගතියකින්ද යුක්ත වෙනවා මේ සිංහ ලග්න හිමියන්. කිසිවෙකුට නිකරුණේ යටත් වීමට නම් කැමති නැහැ. ඍජුයි. බොහෝ විට තමා ගැන, තමාගේ ඇඟ ශරීරය ලස්සනට තියාගෙන සිටීමට හැකි ලෙස මනස හසුරුවා ගතහොත් ඔබ නිරෝගීකම, ශරීර ශක්තිය, දීර්ඝායුෂ ලබන අයෙක් බවට පත් වෙනවා. දැකුම් කළු කඩවශන් ශරීරයකට උරුමයක් ඔබ ඇති කර ගන්නවා. දැක්ක පමණින් අන් අය ඔබ දිහා හැරී බලන කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඔබගේ චිත්ත බලය, ජීව බලය, ක්‍රියාශූරත්වය, ආත්ම විශ්වාසය මනස තුලින්ම ඇති කර ගැනීමට ඔබට හැකි. ඒ නිසා යම් දුරකට ඔබට අධික විශ්වාසයක් ඔබ තුල ජනිත වන නිසාම, තමන්ට මේ අනිවාර්යයෙන්ම කරගත හැකියයි සිතන නිසාම ඔබ යම්කිසි නොසැලකිලිමත් කමක්
ආඩම්බර ගතියක්ද ඔබගේ මනසට පුරව ගන්නවා. ඔබ උසස් ජීවිතයක් ගත කරන්නෙකු වේවා, පහත් ජීවිතයක් ගත කරන්නෙකු වේවා, කුමන පැලැන්තියක හෝ වේවා, තමා ආශ්‍රය කරන පිරිස අතර ප්‍රධාන පන්තියේ තත්වයක් ඇති කෙනෙක් බවට අනිවාර්යෙන්ම ඔබ පත් වෙනවා. ඒ ඔබගේ හොඳ කල්ක්‍රියාව, හොඳ හැසිරීම, ඔබගේ මනස හරියට ඔබ ක්‍රියාකාරී කරන නිසාමයි. නිදහස් ලෙස ජීවත් වීමට ආස කරනවා. කෙනෙක් යටතේ රස්සාවක් කිරීමට අකමැති වෙනවා. රජය හෝ පුද්ගලික අංශය හෝ තමාගේ ප්‍රමාණයට ප්‍රධාන තනතුරක් ලැබුණොත් මිස සුළු රක්ෂාවලට කැමති වන්නේ නම් නැහැ. අන්‍යයන් පාලනය කිරීමේ ශක්තියක් ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. ඕනම ස්ථානික ප්‍රධානත්වයට ඔබ යෝග්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රසිද්ධ වීමේ ආසාවෙන් නොව ජනයා අතර ප්‍රධානියෙක් වීමේ කීර්තියක් ලැබීමේ ආසාවෙනුත් නොව ඔබ ඔබගේ උපත තුල මම ඉපදිලා ඉන්නේ අන් අයට යුතුයකමක් ලෙස සේවයක් කරන්න කියලා යන මානසික හැඟීම් නිරන්තරයෙන්ම ඔබගේ මනස තුල සිටින නිසාම ඔබ අන් අයට උදව් උපකාර කිරීමට පැකිලෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට උපතින්ම සිංහ ලග්න හිමියන්ට මානසික බලයක් ලැබිලා තියෙනවා. සිංහ ලග්න හිමියන්ගේ යටිහිත සිංහ ලග්න හිමියන්ටම කියනවා, අවධාරණය කරනවා. සුළු හෝ මා හෝ වේවා යම්කිසි මූලිකත්වයක් ඇති වගකීමක් ඇති කටයුත්තක් සිංහ ලග්න හිමියන්ට තම කර්මය විසින් පටවනවා, කරන්න අවස්ථාව දෙනවා. ආඥාදායක වුණොත් තම ආසාව ශක්තිවන්තයන්ට යුක්තිය අලාභයක් කිරීමට ඔබ අකමැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ආඥාදායකයි. තමා කියූ විදියටම වැඩ කරන්න ඔබ කැමති වෙනවා. නමුත් ඔබ අන් අයව තලා පෙලන්න කැමති වෙන කෙනෙක් නම් නෙමෙයි. ඒ නිසාම ඔබ ධර්මයේ තුල බොහෝම අවබෝධයෙන් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක්. අන්ධ භක්තියකට ඔබ කැමති වන්නේ නැහැ. කෙනෙකුගේ විරුද්ධත්වයේ ඔබ ඉවසන්නේ නැහැ. ඔබගේ ජීවිතය කටයුතු ඒත් එක්කම ඔබ අලුත්තේ නිතර සොයමින් යන ජීවිතයේ ගවේෂණය කරන, කරුණු ගවේෂණය කරන, විෂයන් ගවේෂණය කරන, විදේශ සංචාරවලට බොහෝම කැමති වෙන කෙනෙක්. ඔබ ඒ දේවල් ජීවිතය තුළ ගොඩාක් මුදුන්පත් කරගන්නවා ඔබගේ මානසික ක්‍රියාකාරීත්වයේ තුළ. මේ මානසික ක්‍රියාකාරීත්වයේ තුළ ඔබට ඔබගේ මනසට එන අරමුණු ඔබ ඔබගේ ශරීරයට අනුයුක්ත කළාම හොඳින් මතක තියාගන්න, ශරීරය මෙය පිළිගන්නවා. ඒ නිසා ඔබට මනසින් හා ශරීරයෙන් ක්‍රියාත්මක වී අවශ්‍ය දියුණුව ලැබීමේ භාග්යක් වාසනාවක් කර්මය විසින් ඔබට ලබා දෙනවා. මන්ද මනසින් දින දේ ක්‍රියාකාරී කරන්නේ ඔබගේ ශරීරය. ඔබගේ ශරීරය බොහෝ වෙලාවට මනසින් දෙන අරමුණ බාරගෙන ක්‍රියාත්මක කරනවා. ඔබ ස්ත්‍රියක් නම් සිංහ ලග්න හිමි බොහෝ විට ඔබට ලැබෙන ස්වාමියා බලවත් අයෙක් වෙන්න පුළුවන්. සිංහ ලග්න හිමි දරුවන් ලැබුව විට පියාගේ දියුණුව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනි ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ගැන, ඔබගේ ධනය ගැන, ලෞකික ආශාවන් ගැන. ඉගෙන ගන්නා කාලය තුල අනාගත විවාහ සහකාරී සහකරු සෙවීමේ උවමනාවක්ද පවතිනවා. ඒ ගැන සුන්දර සිහිනද දකිනවා. ඒ කාලය තුල ආදරයෙන් සැබෑවීමේ සම්භාවිතාව 40%ක්. ඒ කියන්නේ බොහෝ විට සිංහ ලග්න හිමියන් බූට් එක කන්න පුළුවන්. හැබැයි ඒ හොඳයි. නැත්තම් ඔබට ඔබගේ
ඉගෙනීම තුළ ඔබට ඔබගේ සාර්ථකත්වයට යන්න බැරි වෙනවා. විශ්වවිද්‍යාලයට යන්න කැම්පස් යන්න බැරි වෙන්න පුළුවන්. මොකද ආදරයයි ඉගෙනීමයි දෙකම එකට කිරීම හරි අමාරුයි. එවිට ආදරයයි ඉගෙනීමයි දෙකම අසාර්ථක වෙන්න පුළුවන්. කෙසේ සුන්දර රමණීය විවාහ ජීවිතයකට ආස කරනවා. සියලු දේ අත ළඟට ලැබෙන්න ඕන. ඒ අතපය ළඟට ලැබෙනවා නම් තමයි ඔබ වඩා ප්‍රිය වෙන්නේ. ව්‍යාපාරවලින් වැඩිහිටියන්ගෙන් දායද වශයෙන් ප්‍රසිද්ධ වැඩවලින් කොටස්කාර වෙළඳාම් තුලින් ඔබට ධනෙ ඉපීමට හැකියාව තියෙනවා. විවාහයෙන් පසු ධනවත්කම වැඩි කර ගැනීමට ඔබට ඉඩ ලැබෙනවා. තමන්ගේ උසස් දැනුම, විදේශ සංචාර, ව්‍යාපාර, ඔබගේ පෞරුෂත්වය, ඔබගේ උත්සාහය කතාව නිසා වැඩිපුර ධනයන් ඔබට හරි හම්බ කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ධනය ලැබීමට විවාහ ජීවිතය තුළ ඒ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට කර්මය තුළින් ඔබට ලැබෙන්නේ 140ක හිතවත්කමක් සහ වටපිටාවක් පමණි. 160කම සතුරුකමක් ඇති කරනවා. ඒ නිසා ඔබ විසින් සිය උත්සාහයන් ආගම ධර්මය තුළ ගමන් කරවමින් ඔබගේ හැදියාව උත්සාහය තුළ කැපවී වැඩ කටයුතු කිරීමෙන් ධනයෙන් විවාහයෙන් පසු ජීවිතය තුළ සාර්ථකත්වයක් ඇති කර ගැනීමට ඔබව සැලසුම් කරගත යුතුයි. මොකද අනිවාර්යයෙන්ම මේ සිංහ ලග්න හිමියා විවාහයෙන් පසු ජීවිතය තුළ තම බිරිඳගෙන් ස්වාමියාගෙන් සැලකුම් බලාපොරොත්තු වෙන කෙනෙක්. හැබැයි එසේ සැලකුම් ලැබෙනවා ඔබට. විශේෂයෙන්ම දෙපාර්ශ්වයෙන්ම පවුලේ දියුණුව වෙනුවෙන් අප කැප වෙන කෙනෙක්. ඒත් එක්කම සිංහ ලග්න හිමියන්ට තමා කියූ දේ ක්‍රියාකාරීත්වයට නැන්වීම තුළින් තම ආදායම් මාර්ග ඇති කරගන්න පුළුවන් හැකියාවක්. ඒ කියන්නේ ඔබේ ටෙක්නිකල් නෝහව් එක, කාර්මික දැනුම, IT ශාස්ත්‍රය පිළිබඳ තියෙන දැනුම, ඒත් එක්කම ප්‍රවාහන, ට්‍රාන්ස්පෝර්ට්, ලොජිස්ටික් කියන පැතිවලින් ජන සංනිවේදනය, මාධ්‍ය, තැපැල් විදුලි කියන පැතිවල ඔබගේ ඒ තුල පවතින දැනුම තුලිනුත් ඔබට ආදායම් මාර්ග ලබා ගන්න පුළුවන්. තමා ගැනම තදින් හිතන්නේ. තමාට ඕන කරන දේ ලබා ගැනීමට ඕනම කැපවීමක් කිරීමට සූදානම් අයෙක්. ආදරය ගැන කතා කිරීමට දොඩ මළු වීමට ඉතාම ප්‍රිය වෙනවා. කතාව බහුල වෙනවා. බොහෝ විට සැපමානය අඩුවීමට හැකියි. විවාහයෙන් පසු ගෙදර අඩ දබර ඇතිවීමට ඉඩකඩ තියෙනවා. සමහර වෙලාවට මැදි වයසෙන් පසු ඇස් පෙනීම තරමක් දුර්වල කරන්නත් පුළුවන්. හැබැයි බඩගින්න ඉවසන්න දක්ෂ කෙනෙක් නම් නෙවෙයි. එකම දේ නිතර නිතර කෑමටත් අප්‍රිය කරනවා. වෙනසක් සැතුව කාමභෝගීව ජීවත් වීමට ආස කරනවා. ලස්සන බිරිඳකට මේ සිංහ ලග්න හිමියා කැමති වෙන්නේ. වඩා කඩවසම් ස්වාමියෙකුටයි සිංහ ලග්න හිමි කාන්තාව කැමති වෙන්නේ. ලස්සන ස්ත්‍රීන් සමග රහස් පොරොන්දු ඇති කර ගැනීමටද පෙළඹීමට සිංහ ලග්න හිමියා පසුබට වෙන්නේ නැහැ. නමුත් පරිසමාර්ථ අර්ථයෙන්ම, වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම රූපත් හොඳ හැදියාවක් තියෙන බිරිඳක් සිංහ ලග්න හිමියන්ට ලැබුණොත් නම් එසේ සිද්ධ වන්නේ නැහැ. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනේ ඔබගේ ජීවිතය තුළ ඔබගේ උත්සාහය, ඔබගේ ධෛර්යය, බාල සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, පියපක්ෂී නෑයින්, ඒත් එක්කම ඔබ සතු කාර්මික දැනුම, ඒත් එක්කම පරිගණක ශාස්ත්‍රයට ඔබ තුල තියෙන කැමැත්ත, ඒත් එක්කම ප්‍රවාහන අංශ ගැන, ඒත් එක්කම ජන සංනිවේදනය, මාධ්‍ය, අනිත් පැත්තෙන් ගත්තොත් තැපැල් විදුලිය, කෙටි ගමන් බිමන්, කෙටි සැලසුම් ගැන කර්මය විසින් ඔබ මෙහෙවන හැටි. බාල සහෝදරියට සහෝදරයන්ට වඩා හිතවත් වෙනවා.
ඔව් ඇය නිතර උනන්දු කරනවා. ඔවුන්ගේ වැරදි කවුරුත් පෙන්වා දෙනවට කැමති වන්නේ නැහැ. ඒ කියන්නේ බාල සහෝදර සහෝදරියන්ගේ වැරදි අනිත් අය පෙන්වා දෙනවට කැමති වන්නේ නැහැ. ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍රය, චිත්ත කර්මාන්තයට දක්ෂතාවයක් තියෙනවා. ප්‍රියයි ලියන්න දක්ෂ කෙනෙක්. කෙටි කාලින සැලසුම් හදන්න දක්ෂ කෙනෙක්. ඒ වගේම දක්ෂ වාහන පදවන්නෙක්ද විය හැකියි. උත්සාහය තුළ තීරණ ගැනීමේදී කෙටි කාලින සැලසුම් වලදී ඒ සම්බන්ධව තීරණ ගැනීමේදී දෙගිඩියාවක් ඇති වෙනවා. මේක කරනවද නැද්ද? මොකද්ද කරන්න ඕනේ? ඒ නිසා තම උත්සාහය තුළ ක්‍රියාත්මක වීම, එහි ප්‍රතිඵල ලැබීම යම්තා දුරකට ප්‍රමාද කරන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියනි, නිතර ඔබගේ උනන්දුව තුළ ඔබගේ දියුණුව ලැබීමට ප්‍රිය වෙන, මුදිතාව තියෙන මිත්‍රයන්, තමාගේ සහෝදර සහෝදරියන් තුලින් ඔබ ඒ දෙගිඩියාව විමසන්න. තමාගේ දියුණුවට කැමති නැති අයගෙන් එසේ විමසන්න එපා. ඒත් එක්කම ඔබ තුල ඔබ වැති කරගන්න. අර අපි ඉංග්‍රීසියෙන් කියනවනේ you තුල yourself එකක් ඇති කරගන්න කියලා. ඔබ ඔබගෙන් වහන්න. මොකද්ද? ඔබගේ උත්සාහය ප්‍රමාදයටපත් නොකර ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න. තම උත්සාහය තුල උසස් ඉගෙනීමක් ලබන්න පුළුවන්. ඔබට පොත්පත් ලිවීමේ හොඳ හැකියාවක් තියෙනවා. නිරෝගී බව ලබන්න පුළුවන්. නිතරම ක්‍රියාකාරී වීම තුල තම බාල සහෝදර සහෝදරියන්ට, අසල්වැසියන්ට, පියපක්ෂේ නෑයින්ට ඔබ හරිම කරුණාවන්ත වෙනවා, උපකාරී වෙනවා. රටට, ජාතියට, රටේ ජාතියේ දියුණුවට වැඩ කරන්න බවට පත් වෙනවා. තමා සතු කාර්මික දැනුම, IT ශේත්‍රය පිළිබඳ තියෙන දැනුම, ජන සංවේදනයේ පිළිබඳ තියෙන හැකියාවන් නිසාම ප්‍රසිද්ධිය ලබා නව දේවල් සොයා ගන්න උසස් මිනිසෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ බාල සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, පියපක්ෂේ නෑයින් ගැන කේලම් අසන්නෙක්ද, කියන්නෙක්ද විය හැකියි. සාහිත්‍යයට උගත්කමින් කරන දෙයට උත්සාහවන්ත වෙනවා. පොත්පත් කියවන්න හරි ආසාවක් ඇති කරනවා. ගුරු වෘත්තියට, ලේකම් දුර දැරීමට, ගණිතයට, ඒත් එක්කම සංග්‍රහ පත්‍ර වැඩවලට, සංස්කරණයට, තැපැල් විදුලි වැනි ක්ෂේත්‍රවලට ඔබට යම්කිසි දක්ෂතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. තම උත්සාහය තුළ වෙනස් වන සුළු හිතක්ද තිබුණත් බලාපොරොත්තු සුහුම් කරගන්නා හිතක් නැහැ. දියුණු වීමේ මාර්ග සොයන දේශපාලනට හිත ඇති කතිකභාවයක්ද ඔබට තියෙනවා. තම බාල සහෝදර සහෝදරියන්ට දියුණු වීමේ මාර්ග සොයා දෙන කෙනෙක්. අන් අයගේ, ධෛර්යවන්තයන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, අසල්වැසියන්ගේ, පියපක්ෂේ නෑයින්ගේ හිත් බැඳ ගැනීමේ කතා විලාසයක් ඔබට අනිවාර්යම තියෙනවා. කෙටි ගමන් බිමන් අධික කෙනෙක් විය හැකියි. ඔබගේ සහෝදර සහෝදරියන්, අසල්වැසියන් උගත් උසස් පෙළේ අය බවට පත් වෙන්න පුළුවන්. එවැනි අය සමග ඔබගේ ආශ්‍රයද ඇති වෙනවා. උත්සාහය තුළ ඔබ, ධෛර්යය තුළ ඔබ, ඒත් එක්කම උත්සාහය තුළ වැඩ කටයුතු කරද්දී, අර මම ඉහත කිව් ශේත්‍රද වැඩ කටයුතු කරද්දී ආදරයන් දෙකක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. මම කියන්නේ විවාහයෙන් පසු ජීවිතයක් ගැන නෙමෙයි. විවාහයට පෙර ජීවිතයක් ගැන මම මේ කියන්නේ. ආදරයන් දෙකක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. මවගෙන්, පියාගෙන්, බාල සහෝදර සහෝදරියන්ගෙන්, අසල්වැසියන්ගෙන්, විශේෂයෙන්ම පියපක්ෂයේ නෑයින්ගෙන් උපකාර ඉල්ලන්න. ඔවුන් ඔබට අනිවාර්යයෙන්ම උපකාර කරනවා. කර්මය ඒ සඳහා දෙපාර්ශ්වය තුළ සමගියක්, ගරුත්වයක් එකිනෙකා තුළ ඇති කරනවා. ඔබ සිංහ ලග්න හිමි ස්ත්‍රියක් නම් තම ස්වාමියා සමග හොස්ස ළඟින් මැස්ස යන විට තරහ ගියොත්, කිපුණොත්, එකට එක කියන්න කරන්න ගියොත්, ඔන්න විවාහ දෙකක් සිංහ ලග්න හිමි කාන්තාවට ඇති කරගන්න පුළුවන්. ඇති නොකරගන්න නම් ඔබ එකට එක නොකරන කෙනෙක් බවට පත්වන්න. ඒ තුලම ඔබගේ කෝපය ඔබට මර්ධනය කරගන්න පුළුවන් වුණොත් ඔබට එය විවාහ ජීවිතය
එකකින් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනි ඔබගේ අවංකකම. රටට ජාතියට ඔබ දක්වන කැමැත්ත. තමන්ගේ අම්මා ගැන, මව් පාර්ශ්වයේ ඥාතීන් ගැන, ඒත් එක්කම ඉඩකඩම් දේපල යාන වාහන මේ සියලු දේ ගැනයි මම මේ කතා කරන්නේ. තමන් ඉගෙනගත් දේ අන් අයට තේරෙන ලෙස කියා දීමට ඔබ අතිදක්ෂෙක් බවට පත් වෙනවා. රාජ්‍ය අංශයේ උසස් තනතුරු ලැබීමට ඔබට බොහෝ වාසනාවේ හිමිකම තියෙනවා. රාජ්‍ය අංශයේ උපකාර ලබන්නෙක් බවට පත් වෙනවා. තම මවට බොහෝ උදව් කරනවා. තම මව රැක බලා ගන්නට බොහෝ ආස කරනවා. විදේශ රටවල ඉන්නට ඔබට අවස්ථාව ලැබුණත් තම රටට, තම රටේම සිටීමට, තම රටට සේවය කිරීමට වඩා ඔබ ප්‍රියමන නිසාම ඔබ නැවත තම උපන් රටට එන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මහා බලාපොරොත්තු තියෙන නිසාම සුළු වැඩ කරන්න ඔබ නුරුස්සන ගතියක්ද ඔබ තුලින් ඇති වෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ දේපල අයිතිවීමට, ඉඩකඩම් ඇති කර ගැනීමට, ඉඩකඩම් වලට වගා කරන්න, ගස් වවන්න, ෆාම් එකක් විදිහට තම ඉඩකඩම් ඇති කරගන්න, එහි තුල කාලය ගත කරන්න ඔබ බොහෝ ආස කරනවා. සුභා ධර්මයට ප්‍රිය වෙන කෙනෙක් ඔබ. නිවස තුල සිටින විට තම විශ්වාසවන්තකම ටිකක් අඩු කරන්න පුළුවන්. ජලය ආශ්‍රිත ළඟ තැනක තම නිවස සාදා ගැනීමට හෝ සුභා ධර්මයේ අසිරිය මනා ලෙස ලැබෙන තැනක ඔබගේ නිවස සදා ගැනීමට ඔබ ප්‍රිය වෙන්න පුළුවන්. ගෙදර වාසයට ඔබ වඩා ප්‍රිය වෙනවා. විටක ගෙදර නිකං කාලය ගත කර සැපසේ ජීවත් වීමට හිතන ගතියක්ද තියෙනවා. විශාල ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල් එක්කෝ ඔබට උරුමෙන් ලැබෙනවා. නැත්තම් ඔබට රජයෙන් ලැබෙනවා. එහෙම නැත්තම් ඔබ විසින්ම උපයා ගන්නවා. ඔබගේ දියුණුව වෙනුවෙන් නිතරම ඔබගේ මව පිටුපසින් යෝධ හස්තයක් ලෙස ඔබට සිටිනවා. ඔබට මාර්ගය පෙන්වා දෙනවා. සියලුම රහස් සිංහ ලග්න හිමියන් කියන්නේ තමන්ගේ අම්මට. ඒකයි අර මම මුලද කිව්වේ විවාහයටපත් උනත් තම බිරිඳ මේ අම්මයි පුතයි අතර තියෙන බැදියාව කඩන්න නම් ඉදිරිපත් වෙන්න එපා. ඒත් එක්කම සිංහ ලග්න හිමි දුවත් අම්මත් එක්ක තියෙන බැදියාව කඩන්න සිංහ ලග්න හිමි ස්වාම පුරුෂයා ඉදිරිපත් වෙන්න එපා. ඒම හේතු වෙනවා විවාහ ජීවිතය තුළ දෙන්න අතරේ අර්බුද ඇති වෙලා වෙනවීමට. මොකද මේ සිංහ ලග්න හිමියා අනිවාර්යෙන් තම අම්මට දේවත්වයෙන් සලකන කෙනෙක්. ඒත් එක්කම අම්මට තියා තාත්තගෙන් වෙන්න ඕන වැඩ කරගන්නවා. ඒ කියන්නේ දැන් තාත්තගෙන් වැඩ කරගන්න ඕන නම් තාත්තගෙන් උදව්වක් උපකාරයක් ලබා ගන්න ඕන නම් පළමුවේ අම්මට කියලා අම්මා මාර්ගෙන් තමයි මේ සිංහ ලග්න හිමියා බොහෝ විට තාත්තට කියන්නේ. මව තමාගේ නිවස තබාගෙනම සංග්‍රහ කිරීමට, රැක බලා ගැනීමට බොහෝ ආස කරනවා. ඒට බිරිඳගේ හෝ ස්වාමියාගේ විරුද්ධත්වයක් ඇති වුණොත් අනිවාර්යෙන්ම සිංහ ලග්න හිමියා තෝරාගන්නේ තමාගේ අම්මවයි. තම අම්මා වෙනුවෙන් බිරිඳ, ස්වාමියා අත්හරින්න පුළුවන් කෙනෙක් මේ සිංහ ලග්න හිමියා. ඒ නිසා සිංහ ලග්න හිමියනි, මම මේ කියූ දේවල් කර්මයේ තුල ඔබව කර්මයේ ගෙනියන ආකාරය මේ කතාව හොඳට අහලා ඔබගේ පහුගිය ජීවිතයත් එක්ක ඔබගේ අත්දැකීම් ගලපලා මේ සත්‍යතාවය අවබෝධ කරගන්න. එසේ වුණොත් ඔබට දෛවඥයෙක් නොමැතිවත් ඔබට ඔබගේ කර්මයේ තේරුම් කරගෙන ඔබගේ දියුණුව ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.